තමයි දරුවනේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ 6 ශ්‍රේණියේ දරුවන්ගේ සිංහල භාෂාව හා සාහිත්‍යය නේද? එතකොට මෙන්න මේකේ පාඩම් මාලාවේ අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ අවසාන අවස්ථාව විදියට 4 වෙනි පාඩම අක්ෂර වින්‍යාසය, ඒ කියන්නේ අක්ෂර මාලාව සම්බන්ධ කොටස් ටික සාකච්ඡා කරමින් ඉන්නේ. ඒකෙදි ඔබට මෙන්න මෙතන තියෙනවා පුංචි අභ්‍යාසයක්. ඒ තමයි පෙළ පොතේදී පාඩම් වලින් ස්වර මුලට යෙදෙන වචන හා ව්‍යංජන මුලට යෙදෙන. ස්වර මුලට යෙදෙන ඒවා. දැන් අපි ගත්තොත් එහෙම ඔබගේ පෙළ පොතේ තියෙනවා නාමපද හා හි ප්‍රභේද කියලා. පැහැදිලිද? නාමපද සහ එහි ප්‍රභේද. ඒතරන්න මේ කොටසේ හරිද? මේකේ ඔබට තියෙනවා ස්වර අකුරු වලින් ගන්න පුළුවන් ඒවා. අපි ගමු මේ විදියට. ස්වර ව්‍යංජන. මම ඒව දැන් මේ ස්වරාක්ෂර සහ ව්‍යංජනාක්ෂර යෙදුණු ඒවා ස්වර යෙදුණු ඒවට අපිට ගන්න පුළුවන් ඒවා තියෙනවා මේ ඔයාලගේ පස්වෙනි පාඩම අංක 1 විදිහට අපි ගන්නවා අදහස්. අදහස්. right. ඊට පස්සේ ව්‍යංජනාක්ෂර මනුෂ්‍යයා. පැහැදිලිද? ඊට පස්සේ මේ පැත්තෙන් ඉරියව්. ඉරියව්. හැඟීම්. හැඟීම්. ඊළඟට අකුරු. අකුරු. අනාදිමත්. අනාදිමත්. right. උක්ත. උක්ත. අනුක්ත. උක්ත අනුක්ත. ඊළඟට ඔව්හු. right. ඔව්හු. අපූරු. අපූරු. අමුතු. අමුතු. ඕපාදූප. අන 10. ඕපාදූප. right. ඊළඟට ඔබට මේ පැත්තෙන් ඕන තරම් තියෙනවා ව්‍යංජනාක්ෂර යෙදුණු පද. පැහැදිලිද? ඕන තරම් තියෙනවා. මේ විදිහට සත්ව යා වර්ගීකරණය. 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 කතන්දර. කතන්දර.
ඊළඟට අපිට ගන්න පුළුවන් බලන්න මේ විදියට තෝරගන්න ඕන ඔබට ව්‍යංජන අක්ෂර එදී තියෙන පදයි අපි තෝරගන්න ඕන. ව්‍යංජන අක්ෂර සම්බන්ධව පොතේ තියෙන ඒවායින් අපි තෝරගමු. සතකු, නරියාට, පරදුවට, යහපත, පක්ෂියකු, හරිද? ඔන්න 10ක් ලිව්වා. රයිට්. තව ඉතින් ඕන තරම් ලියන්න පුළුවන් අපිට. පැහැදිලිද? දැන් මනුෂ්‍යයා හැඟීම්, සත්වයා වර්ගීකරණය, කතන්දර, සතකු, නරියාට, පරදුවට, යහපත, පක්ෂියෙකු. අදහස්, ඉරියව්, අකුරු, අනාදිමත්, උක්ත, අනුක්ත, ඔව්හු, අපූරු, අමුතු, ඕපාදූප. අන්න එහෙනම් ඒකට අදාළ අංක 1ට. රයිට්. දැන් අහන්නේ පාස් සඳහන් අක්ෂරය දෙන වචන දෙක බැගින් ලියන්නලු. හරි ලේසි එකනේ. බලන්න එහෙනම්. යන්නේ ඉමිහිරි, ඉස්සර, උයන්නේ උදැල්ල, උදෑසන, ඉරු, කෘමියා, කෘෂිකර්මය, ඓතිහාසික, ऐक्य, औषध, औषधालय, ඇලපිල්ල, වාහනය, වාතය, දිගු පාපිල්ල, పూర్ව,
පූසා spill පිළිතුරු සිහින කොම්බුව සහ ඇලපිල්ල පොහොය පොල් කොම්බුව පෙදෙස සෙවන ඔන්න ඔය විදියට දැන් ඔක ටිකයි තියෙන්නේ අපි ගන්නවා මේකේ දැන් මේ දිගු පාපිල්ල ගත්තොත් එහෙම මේ විදියට දිගු පාපිල්ල අවස්ථා කිහිපයක යෙදෙන අකුරු කිහිපයක යොදන්න පුළුවන් විවිධ විදියට බලන්න දැන් මෙන්න මෙහෙම ගත්තොත් තු යන්න ওই විදියට පු යන්න ওই විදියට රු යන්න ওই විදියට පේනවද දැන් මේක අපි දීර්ඝ කරනවා මේ විදියට పూర్ව ඔය විදියට හරි දැන් බලන්න සිංහල හෝඩියේ තියෙන අක්ෂර අතුරෙන් හරිද පාපිල්ලට විතරක් පිල්ලා මෙදෙනවා තුනක් නේද බලන්න පාපිල්ල උදාහරණ අපි ගමු දැන් කෙටි පාපිල්ලොයි තියෙනවා රයිට් මේ විදිහට අපි ගමු උදාහරණ කෙටි පාපිල්ල රයිට් අංක එකක අපි ගන්නවා පුදසුන සුවය මුහුණ රයිට් කෙටි පාපිල්ල පළවෙනි අවස්ථාව දෙවෙනි එක රුව රුහුණු රුවැත්තිය හරි කුසල් තුවක්කුව
තුෂිත. right? ඔය කෙටි පාපිල්ල අවස්ථා තුනක් පේනවද? දැන් රූ කියද්දි ඔබ හිතන්නේ මේක සමහර විට ඇදේ කියලානේ. ඇදේ නෙවෙයි. ඌහඬ තියෙනවා නම් අනිවාර්යයෙන්ම පුතේ පාපිල්ලක්. මොකද්ද? ඌහඬ තියෙනවා නම් අනිවාර්යයෙන් මෙතන දෙන්නේ පාපිල්ලක්. අන්න එතන තේරුම් ගන්න ඕන. ඌහඬ කොහෙද එන්නේ? ඒකට අපි පාපිල්ල කියලා කියන්නේ. අපි කියන්නේ මතකද? පයින් පනින පිළි පාපිලි ඌ ශබ්දය ගෙන දෙනවා. මතකයිනේ? දීර්ඝ පාපිල්ල. పూర్ව සූර්ය යා සූර්ය යා රූපය රූමත් රූසිරු රූසිරු නැත්තම් රූපශ්‍රිය භූමිය තූර්ය කූඩුව පැහැදිලිද? ඔන්න ওই විදිහට පුළුවන් දාන්න. ඊළඟට ඕකේ අපිට ගන්න පුළුවන් ඒවා තියෙනවා ස්වර එකේ මෙන්න මේ ටික. බිංදු දෙක කොම්බු දෙකේ දෙන කොම්බු දෙක කොම්බු දෙකේ දෙන්නේ ගොඩක් දුරට කොම්බු දෙක දාන්නේ අපි ගාත්‍රාක්ෂර වලට මේ විදිහට බලාගන්න. වෛද්‍යවරයා නෛපුණ්‍ය වෛදික අන්න එහෙම කොම්බු දෙක යෙදෙනවා right. ඒතර කොම්බු දෙක එන්නේ අයන්න හඬ තියෙන්නේ මොකක්ද තියෙන්නේ අයන්න ස්වරේ
හැබැයි ඒකය දෙද්දී අයියන්න දාලා වාක්‍ය ලිව්වොත් එහෙම අපි ලියන්නේ එක කොම්බුවයි. සොරයකට දාන්නේ එකයි. අව්‍යන්න ලියද්දී අව්‍යන්න මෙන්න බලන්න විශේෂත්වය මේවා. මේවා හොඳට තේරුම් ගන්න ඕන. අව් ලියද්දී අපි මොකද්ද කරන්නේ? මේක ගාත්‍රාක්ෂරයක් එක්ක එදෙනකොට මේ විදිහට ලියන්න ඕන. බලන්න. මහෞෂධ. එහෙම. ඖදාර්යය. පේනවද? දැන් මෙතන දෙන්නේ වෙන විදියක් මේ විදියට. ගෞරවය. දැක්කද? මේ ඖෂබ්දය තුල මෙහෙම යොදන්නේ මෙතෙන්ට කොම්බුව නෑ මේක කොම්බුව දෙන හැම විටම. හරිද? භෞතික බලන්න. භෞතික. හැබැයි මේකේ ඖෂධ. පේනවද? අව්‍යන්න එකේ දෙන්නේ ගායනපිත්ත විතරයි. අන්න විශේෂත්වයක්. හොඳට තේරුම් ගන්න ඕන. ඔන්න අපි සොරපිලි සම්බන්ධව සාකච්ඡා කරා. අපි ඊළඟට කතා කරන පුතේ ව්‍යංජන අක්ෂර සම්බන්ධ ඒවා. ව්‍යංජන පිලි ටික. මම පුතා එතකොට මේකෙන් අහන ඕන ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න පුළුවන්. හරිද? ව්‍යංජන ව්‍යංජන පිළි. මෙන්න මේ උදාහරණ. රකාරාංශය. යංශය. රේපය. රැහැන. කොඩිය. රකාරාංශය යංශය රේපය රැහැන කොඩිය. හරි? මෙන්න මෙතෙන්දී ඔබ බලා ගන්න රකාරාංශය යංශය රේපය රැහැන කොඩිය. රකාරාංශය මේ බලන්න හරි ලේසි අල්ල ගන්න. මෙන්න රයන් අපි ගන්න මේ විදියට. මොන රයන්? බලන්න රයන්ට මොකද කරන්නේ කියලා මම. අන්න රයන්ෙන් කොටසක් අපි අයින් කරා. දැන් ඕකට ගන්න මේ විදියට. දැක්කද? ප්‍ර කියලා හැදුනා. රයන්ෙන් කොටසක්. එන රකාරාංශය කියලා කියන්නේ ර අක්ෂරය වෙනුවට භාවිත කරන කොටසට කියනවා අපි රකාරාංශය කියලා. අනේ රකාරාංශය දෙනවා නම් අනිවාර්යයෙන් මේක හැදෙන්නේ ඔබ දන්නවා අල්පයන්නයි රයන්නයි ප්‍ර. අල්පයන්නයි රයන්නයි ප්‍ර. හරිද? ක්‍රමය අල්කයන්නයි රයන්නයි ක්‍ර. ඕනම එකක් හැදෙන්නේ මේ විදිහට හල් කිරීමත් එක්ක මෙයා එකතු වෙන්නේ. මන්ත්‍රණය මෙත හැදෙන්නේ අල්තයන්නයි රයන්නයි හැම. පැහැදිලිද? බලමු අපි එහෙනම් ඒකට.
රකාරාංශයේ විශේෂත්වය බලමු. ඔන්න අපි ඒක රීතියත් එක්කම කියා දෙන්න හදන රකාරාංශය. රකාරාංශය අක්ෂරය වෙනුවට භාවිත කරනු ලබන අක්ෂර කොටස එහෙම නැත්නම් ලබන අක්ෂර කොටස රකාරාංශයේ රයිට් මේකේ රීතියක් තියෙනවා. ඔන්න අපි ලියද්දී රකාරාංශය රකාරාංශයදා වාක්‍යයක් රකාරාංශයදා වචන වාක්‍යයක් නේ. එහෙම ලියන්න. වචනයක් ලිවීමට සිදු වුවහොත් එම වචනේ රකාරාංශයට පසුව යෙදෙන
නකාරය මූර්ධජ වේ. මේක ඔබ තේරුම් ගන්න මං ඉතාලම විස්තරේ තියෙනවා. නමුත් ඔබට තේරුම් ගන්න ඉතා පැහැදිලිව මේක කෙටියෙන් කියා දෙනවා. රකාරාංශයට පසුව නයන්නක් ලිවීමට සිදුවොත් ලිවී යුතු වන්නේ මූර්ධජ නයන්නය. අන්න එහෙම ඔබට ගැලපෙන්න අපි කෙටියෙන් ලියාගමු. මේ විස්තරේ ඔළුවේ තියාගන්න. ලොකු පන්ති වලට ආවම කියා දෙනවා. පසුව නයන්නක් ලිවීමට සිදු වුවහොත් ලිවිය යුතු වන්නේ මූර්ධජ න අක්ෂරයයි. right. අන රකාරාංශය දාලා වාක්‍යයක් ලියන්න සිදු වුණොත් දැන් රකාරාංශය ඔන්න කියා දුන්නා. අපි ලියනවා මේ විදියට. කුමන්ත්‍රණය. right. මන්ත්‍රණය. මන්ත්‍රණය කියන්නේ සාකච්ඡාව. කුමන්ත්‍රණය කියන්නේ නොහොබිනා සාකච්ඡාව. මිශ්‍රණය. චිත්‍රණය. සම්මන්ත්‍රණය. පරිත්‍රාණ දේශනය. හරිද? අනේ න පුතේ රකාරාංශයට පස්සේ නයන්නක් ලියන්න සිදු වුණොත් අපි ලියන්න ඕන මොකද්ද? මූර්ධජ නයන්න. බලන්න ඊළඟ එක. යංශය. 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 පේනවද ඔබට? යයන්නෙන් කොටසක් තමයි තියෙන්නේ. right. ය. ය අක්ෂරයේ වෙනුවට භාවිත කරනු ලබන
අක්ෂර කොටස යංශය වේ. යංශය දැමීමෙත් අපිට තියෙන විශේෂතා. මේ බලන්න. දැන් මෙහෙම සමහරු ලියන මෙන්න මේ විදියට. උදාහරණ බලා ගන්න. හොඳට බලා ගන්න මෙන්න මෙතන වරද්දන තැනක් මෙන්න මේක. සූර්ය මංගල්‍ය කියලා ලියනවම. හරිද? වීර්ය. ඔන්න ඔහොම ලියනවා. රයන්නට පස්සේ යංශය දාන්නේ නැහැ. රයන්නට පස්සේ යංශය දාන්නේ නැහැ පුතේ. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න. එහෙනම් මේක මේ කොටස වැරදි. මේක වැරදි. එහෙම ලියන්නේ නැහැ. යංශය ලියන්නේ මේ විදිහට අපි. මධ්‍යස්ථානය. right. අභ්‍යන්තර. ඖචිත්‍ය. සෞඛ්‍ය. මංගල්‍ය. විද්‍යාව. හරිද? මධ්‍යස්ථානයේ සෞඛ්‍ය, අභ්‍යන්තර, මංගල්‍ය, ඖචිත්‍ය, විද්‍යාව. ඔන්න යංශය දෙන හැටි. ඒතකොට දාන්න බෑ කොහොමද? සූර්යයා කියලා ලියන්න බෑ. රයන්ට පස්සේ දාන්න බෑ කොහොමද මතක තියාගන්න ඕන. අන්න එනම් මේ කියන්නේ මොකද්ද? යංශය. ඊළඟට බලන්න. රේපය. 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 එන්න මෙහෙම. නෝකට අපි කියන රේපය කියලා. මේ බලන්න. ධර්මය කියලා ලියන එක රේපේ දාලා ලියන්නේ මෙහෙම. දැන් අපි ස්පිල්ල දාන්නේ මෙහෙමනේ. මේකේ මෙතනින් ගැටේ යන්නේ. එතකොට ඒක තමයි රේපය කියලා කියන්නේ. පැහැදිලිද? මාර්ගය. හරිද? මාර්ගය අපි ලියන්නේ සාමාන්‍යයෙන් කොහොමනේ මාර්ගය? හිටියේ ලියන්නේ අන්න මාර්ගය. පැහැදිලිද? ඕක තමයි රේපය කියන්නේ ශබ්දයේ වෙනුවට right අක්ෂරය වෙනුවට භාවිත කරන අක්ෂර අණුවට කියනවා අපි රේපය කියලා. මෙතනින්ද කවුද? අල් රයන්න හැම විටම. පැහැදිලිද? අල් රයන්න ඉන්නේ. අල් රයන්න වෙනුවට තමයි භාවිත කරලා තියෙන්නේ මේ ව්‍යංජන පිළිම. right ඊළඟ රැහැන. රැහැන.
රැහැන 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 හල් කිරීමක්. හල් කිරීම යටතේ කොටස් දෙකක් වෙනවා රැහැන සහ කොඩිය කියලා. මොකද උදේ? රැහැන සහ කොඩිය. මෙන්න එදින හැටි. රැහැන හැම එකටම දෙන්නේ නැහැ. ඔන්න බලා ගන්න. අම්මා. ඔන්න ඔක තමයි රැහැන. අව්ව. හරිද? ඉබ්බා. ඔන්න ඔය තුනට තමයි දෙන්නේ. අල්මා යන්නේ, අල්වා යන්නේ, අල්බා යන්නේ. පැහැදිලිද? තව දෙනවා අල්ටයන් කොට්ටාසය. හරිද? මේ අල්ටයන් කොට්ටය කොට්ටය. හරිද? තට්ටය නේද? තට්ටය. තට්ටය. අන්න එහෙනම් අල්මා යන්නේ අල්ටා යන්නයි අල්වා යන්නයි අල්බා යන්නටයි යෙදෙන්නේ. මොකක්ද ඒ හල් කිරීමට අපි කියන පුතේ රැහැන කියලා. පැහැදිලිද? එහෙනම් අනිත් ඒවාට යෙදෙන්නේ මොකද්ද? අනිත් ඒවාට යෙදෙන්නේ කොඩිය. අනිත් ඒවාට යෙදෙන්නේ කොඩිය. එතකොට මේ දෙකම හල් කිරීම වෙන්නේ. හරි. කොඩිය. මේ බලන්න. තාත්තා අන්න. මල්ලි. තල්ද. හරිද? මේකට අපි කියන මොකක් කියලාද? ඒ හල් කිරීමට අපි කියන පුතේ කොඩිය කියලා. ඔන්න ඔබට තේනවා දැන් ව්‍යංජන පිළි දැනගන්නවා. ස්වර පිළි දැනගත්තා. දැන් එතකොට ඔන්න ඔය කොටස් ටික අපි හොඳටම පැහැදිලි ඔබට නේද? ඒ කියන්නේ ව්‍යංජන අක්ෂරයක් දානකොට ඒ වෙනකොට යොදා ගන්න පිළිම ස්වරයක් යෙදෙන විදිය නේද? ස්වරයක් හැම විටම මුල දේ දෙන්නේ මැද දාග දේ දෙන්නේ නේද? ඒතර ස්වරයක් වෙනකොට භාවිත කරන පිල්ලම් අපි කිව්වා ස්වර පිළි කියලා. ව්‍යංජනයක් වෙනකොට භාවිත කරන ඒවා ව්‍යංජන. පැහැදිලිද? ඒතර ඒවා හරියට ඉගෙන ගත්තාම අක්ෂර වින්‍යාසය යටතේ ඔබට කිසි ගැටලුවක් නැහැ. තෝරගන්න පුළුවන් හරි වචනය මොකක්ද කියලා. හරි වචනේ තෝරගන්න තමයි අක්ෂර වින්‍යාසය කියන්නේ අකුරු හැසිරවීම. අකුරු හැසිරවීම හරියට කරේ නැත්නම් ඔබට වැඩේ කරගන්න බැරි වෙනව නේද? ඒ නිසා ඔන්න දැන් පිල්ලම් ටික කියා දුන්නා. ඔබට ඊට පස්සේ මේ ඔක්කොම ටික අල්ලලා මෙන්න මෙහෙම පැවරුමක් දෙනවා. හරිද? පහක් දැක්කෙන පදවල තිබෙන පිල්ලම් නම් කරන්න. පිල්ලම් නම් කරන්න. අංක 1 ගෞරවය. භෞතික. අපි එකට ලියාගෙන යන්න. ඊට පස්සේ එකකින් ගියා.
වෛද්‍ය සූර්යා රූපීය සුවිනීත පෞද්ගලික අභ්‍යන්තර හරි බලන්න දැන් අභ්‍යන්තර පෞද්ගලික මේ වගේ දුන්නා භූමිය තීක්ෂණ බලමු දැන් ගෞරවය අංක 1 ගෞරවය බලමු මොනවද තියෙන්නේ කියලා ගෞරවය මොනවද තියෙන්නේ කොම්බුව තියෙනවා ගායන කිත්ත තියෙනවා කොම්බුව ගායන කිත්ත කොම්බුව හා ගායන කිත්ත අංක 1 අංක 2 අංක 2 භෞතික කොම්බුව ගායන කිත්ත බලන්න කොම්බුව කොම්බුව හා ගායන කිත්ත ඊළඟ මොකක්ද තියෙන්නේ ස්පිල් ස්පිල් මොකද්ද මේක අපි කියන්නේ සාමාන්‍යයෙන් කෙටි ස්පිල් කියලා කියන්නේ ස්පිල් කියලා ලියවන කෙටි ස්පිල් තමයි ස්පිල් රයිට් භෞතික වෛද්‍ය තුන වෛද්‍ය මොකද්ද කොම්බු 2 කොම්බු 2 යන්සේ යන්සේ සූර්යයා රූපීය බලමු ඒක සූර්යයා සූර්යයා කොහොමද එන්නේ
දීර්ඝ ස්පිල්. දීර්ඝ පාපිල්ල. ස්පිල්ල නෙවෙයි. දීර්ඝ පාපිල්ල. ඊට පස්සේ ඇලපිල්ල. දීර්ඝ පාපිල්ලට පසුව තියෙන්නේ මොකද්ද? කොඩිය. කොඩිය. ඇලපිල්ල. රූපීය. බලන්න. රූපීය. මොකද්ද මේ? දීර්ඝ පාපිල්ල. අපිට කිව්වා අල්ල ගන්න තැනක් මේ. රූ යන්න ගොඩක් දුරට ඕගොල්ලෝ සමහරවල් ලියන්නේ දීර්ඝ ඇදේ කියලා. දීර්ඝ ඇදේ කියන්නේ ඈ හඬ. ඈ යන්න. ඈත පෑම ගෑම රෑට අන්න. දීර්ඝ පාපිල්ල. දීර්ඝ ස්පිල්ල. රූපීය. සුවිනීත. සුවිනීත. සුවිනීත බලමු. සුවිනීත. හරි. සුයන්න කියන්නේ කෙටි පාපිල්ල. අන අපි ලියනවා. කෙටි පාපිල්ල. ඌහඬ තියෙනම් ඒක කෙටි පාපිල්ලක්. කෙටි ස්පිල්ල. ස්පිල්ල කිව්වත් හරි. කෙටි ස්පිල්ල. දීර්ඝ ස්පිල්ලයි. සුවිනීත. බලන්න මේ ටික. ගෞරවය භෞතික වෛද්‍ය සූර්යයා රූපීය සුවිනීත පෞද්ගලික අභ්‍යන්තර භූමිය තීක්ෂණ. ගෞරවය කොම්බුව හා ගයනු කිත්ත. කොම්බුව හා ගයනු කිත්ත. භෞතික කොම්බුව හා ගයනු කිත්ත ස්පිල්ල. හරි.
ඊළඟට වෛද්‍ය කොඹු දෙක යංශය. සූර්යා දීර්ඝ පාපිල්ල කොඩිය ඇලපිල්ල. රූපීය දීර්ඝ පාපිල්ල දීර්ඝ ස්පිල්ල චරයි. සුවිනීත කෙටි පාපිල්ල කෙටි ස්පිල්ල දීර්ඝ ස්පිල්ල. පෞද්ගලික 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 බලන්න පෞද්ගලික පළවෙනි එක මොකද්ද? කොම්බුව ගයනුකිත්ත ගයනුකිත්ත කොඩිය කොඩිය ඊළඟට කෙටි ස්පිල්ල කෙටි ස්පිල්ල පැහැදිලිද? ඔන්න එහෙනම් ඔබට ඔය කතා කරේ පිල්ලම් වලින් තව පද කිහිපයක් තියෙනවා බලමු මේකත් ඉවර කරමු මේ විදියට. අභ්‍යන්තර යංශය කොඩිය දීර්ඝ පාපිල්ල කෙටි ස්පිල්ල දීර්ඝ ස්පිල්ල කොඩිය එච්චරයි. පැහැදිලිද? හරිද? ඔන්න පුතේ 6 වසරේ දරුවන්ට හතරවෙනි පාඩමේ තියෙන අභ්‍යාස අපි ඔක්කොම විදියට අවසන් කරා. පැහැදිලිද? එතකොට හතරවෙනි පාඩමේ අක්ෂර වලින් අහන්න තියෙන ඕන ප්‍රශ්නයකට ඔබට උත්තර ලියන්න පුළුවන්. හොඳට සුපැහැදිලි කිරීම කරා. අපි ඊළඟට සාකච්ඡා කරනවා පස්වෙනි පාඩම නාමපද සහ එහි ප්‍රභේද කියන පාඩම. එහෙනම් මේ කොටස මෙතනින් මේ පාඩම හමාරයි. එහෙනම් ආයිබෝන්.